හරි. ඉතින් එහෙනම් මම හිතන්නේ හැමදිනාටම මම කිව්වා මේ පොඩ්ඩක් භාවනා කරන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් මම දැක්ක අර වයිෆ්ටත් බැනලා චන්දන එහෙම ලෑස්ති වෙලා මේ භාවනා කරන්න. ඉතින් කොහොම හරි වෙන දැන් හැමෝම භාවනාවට සුදුසු පරිසරයක් ඇති කියලා මම හිතනවා. ඉතින් කවුරු හරි එහෙම නැත්තම් කාට හරි කියන්න මේ මට පොඩි ඉම්පෝටන්ට් මීටින් එකක ඉන්නේ මං කියලා පොඩි වෙලාවක් ගන්න අපි මිනිත්තු 20ක් භාවනා කරමු. ඉතින් දැන් ඔන්න භාවනා කරන්න එහෙනම් හැමදෙනාම තමන්ගේ ඩිස්ට්‍රැක්ෂන්ස් පොඩ්ඩක් අයින් කරලා S2 වහගෙන සුදුසු ඉරියව්වකින් ඉඳගන්න. ඉඳගෙන හරි හිටගෙන හරි මම හිතන්නේ ඉඳගෙන කරනවා නම් හොඳයි. සුදුසු ඉරියව්වකින් පහසු ඉරියව්වකින් ඉඳගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන එකම දේ මගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් මගේ කටහඬ ෆලෝ කරන එක විතරයි. S2 වහගෙන මේ ගයිඩන්ස් එක ෆලෝ කරන එක විතරයි. හොඳයි. එහෙනම් අපි හැමෝම භාවනාවට ලෑස්ති වෙමු. එහෙනම් හැමදෙනාම ගැඹුරු හුස්මක් පෙනහළු පිරෙන්නම ඇදලා ගන්න. ඊට පස්සේ හුස්ම සම්පූර්ණයෙන්ම පිට කරන්න. අපි දැන් තේරුම් ගත්තා අපි ගැඹුරු හුස්මක් ගන්නකොට අපේ පෙනහළු සම්පූර්ණයෙන්ම පිරෙන්නේ නැහැ කියලා. ඉතින් මම යම්කිසි ආකාරයක යෝග අභ්‍යාසවල තියෙන ප්‍රාණයාම කියන ටෙක්නික් එක පාවිච්චි කරනවා මේක කරන්න. ඉතින් මං ඇයි මේ හුස්ම ගැන මේ වෙලාවේ ඔයාලට කියන්නේ? S2 වහගෙන මං කියන එක අහගන්න. අපි යම්කිසි ආකාරයකට කලබලයටපත් වුණාම, බයටපත් වුණාම නැත්තම් ආදරය, උත්තේජනය වීම වගේ කරුණුත් එක්ක අපේ හදවත ගැහෙන වේගය වැඩි වෙනවා. ඒත් එක්කම අපේ සුසුම් හෙලන ගාන, අපේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියත් වැඩි වෙනවා. තව විදිහකට කිව්වොත් මේ හිතත් එක්ක අපේ හුස්මත් අඩු වැඩි වෙනවා. හිතේ තියෙන කලබලකාරී ස්වභාවය අනුව. ඕකේ අනිත් පැත්තත් අපිට කරන්න පුළුවන්. අපි හුස්ම කන්ට්‍රෝල් කරාම අපිට හිතත් යම්කිසි ආකාරයකට රිලැක්ස් කරන්න, කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ඒකේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. හිත උඩ හුස්ම වැඩ කරනවා. හුස්ම උඩ හිත වැඩ කරනවා. ඉතින් මේ වෙලාවේ මම කරන්නේ හුස්ම රිලැක්ස් කරලා හිත රිලැක්ස් කරන්න. හරි. එහෙනම් දැන් මම කිව්වහම මම ඉහළට ආශ්වාස කරන්න කියලා කවුන්ට් එකක් කරනවා. ඉහළට ආශ්වාස කරන්න කියලා 1 2 3 4 කියනවා. ඒ 1 2 3 4 කියන එකේ සම්පූර්ණයෙන් ඉහළට ආශ්වාස කරන්න. ඊට පස්සේ මම 1 ඉඳලා 8ට ගණන් කරගෙන යනවා. ඒකෙදී ගත්ත හුස්ම සම්පූර්ණයෙන්ම පෙනහළු වලින් පිට කරන්න. හරි. එහෙනම් දැන් අපි සූදානම් වෙනවා. එහෙනම් හුස්ම ඉහළට ඇදලා ගන්න 1 2 3 4 දැන් මේ හුස්ම පිට කරන්න සම්පූර්ණයෙන් 1 2 3 4 5 6 නැවත මේ හුස්ම ඉහළට ඇද ගන්න 1 2 3 4 පහළට පිට කරන්න 1 2 3 4 5 6 ඉහළට ඇද ගන්න 1 2 3 4 ඒ හුස්ම දැන් රඳවා ගන්න 1 2 3 4 5 6 දැන් පිට කරන්න 1 2 3 4 නැවතත් ඉහළට ඇද ගන්න 1 2 3 4 හුස්ම රඳවා ගන්න 1 2 3 4 5 6 හුස්ම පිට කරන්න 1 2 3 4 දැන් මගේ කවුන්ට් එක නැතුව හැමදෙනාම ඒ විදිහට හුස්ම ඉහළට ඇද ගන්න රඳවා ගන්න සම්පූර්ණයෙන්ම පිට කරන්න මිනිත්තුවක් විතර. ඉතින් ඒත් එක්කම ඔයාලට තේරෙනවා ඇති මේ හුස්මත් එක්ක අපේ සිතුවිලිත් රිලැක්ස් වෙලා යනවා, සංසුන් වෙලා යනවා. බාහිර පරිසරයේ තියෙන බාධා අපිට තවදුරටත් බාධා වෙන්නේ නැහැ. අපේ හිත නිදහස් තැනකට ගෙනියනවා, සමතුලිත තැනකට ගෙනියනවා. හොඳයි. එහෙනම් දැන් අපි මේ ගයිඩඩ් මෙඩිටේෂන් එක පටන් ගන්න යන්නේ අපේ හිත සමතුලිත වෙලා තියෙන හින්දා
මේකෙදි ඔයාලා කරන්න තියෙන්නේ අවුරුදු 10ක් ඔයාලගේ හිත ආපස්සට ගෙනියන එක. ඒ කියන්නේ දැන් අද අවුරුද්ද 2021. අපි 2011 අපි හිතපු විදියට අපි වැඩ කරපු විදියට අපේ හිත ගෙනියනවා. එහෙනම් හැමදෙනාම 2011 දී ඔය හැමදෙනාම හිටපු විදියට හිත ගෙනියන්න. ඉතින් මුලින්ම මතක් කරගන්න ඔයාලගේ මූණ ඇඟපත කොයි වගේද කියලා 2011 දී. සමහර විට මීට වඩා මහතට ඉන්න ඇති, මීට වඩා කෙට්ටුවට ඉන්න ඇති. ඒ වගේම පදිංචි වෙලා හිටපු වාසස්ථානය, කර කර හිටපු රස්සාව, ඉගෙන ගත්ත දේ 2011 ඔයාලා හිතපු විදියට දැන් පොඩ්ඩක් ආපස්සට යන්න. අපි 2011 හිටපු විදියට දැන් තමයි හිතන්න පටන් ගන්නෙ. මේ වෙලාවේදී හිතට මතක් කරගන්න 2011 දී මම ආශ්‍රය කරලා වැඩියෙන්ම සතුටු වෙච්ච පුද්ගලයා කවුද කියලා. එහෙම නැත්නම් මම වැඩියෙන්ම කැමැත්තෙන් හිටපු පුද්ගලයා කවුද කියන එක මතක් කරගන්න. නමුත් ඒකට තමන්ගේ දෙමව්පියන් ළමයින් ඒකට ගන්නේ නැතුව තමන්ගේ සහකාරයෙක් හරි බිරිඳ හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් හරි එහෙම නැත්නම් හොඳම යාළුවෙක් හරි ඒකට තෝරගන්න දෙමව්පියන් හරි ළමයි හරි ගන්නේ නැතුව. ඉතින් මෙතනදී ඔයාලට තේරෙයි මම කැමැත්තෙන්ම හිටපු කීප දෙනෙක් හිටියා නේද කියලා. වැඩියෙන්ම සතුටු වෙච්ච කීප දෙනෙක් හිටියා නේද කියලා. ඒ කට්ටියකින් එක්කෙනෙක් විතරක් මේ වෙලාවේ තෝරගන්න. ඒ තෝරා ගැනීම කරාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ මූණ මතක් කරගන්න. සමහරවිට අපිට දැන් හම්බ වෙනවට වඩා ඒ පුද්ගලයාත් වෙනස් ආකාරයකට ඉන්නේ නැති මීට අවුරුදු 10කට කලින් 2011 දී. ඒ ඔහුගේ හෝ ඇයගේ මූණ, කටහඬ, ස්පර්ශය, ඒ මිහිරි මතක මේ වෙලාවේ හිතට ඇති කරගන්න. හිත මෙහෙයවන්න මේ පැත්තට. සමහරවිට මේ පුද්ගලයා අපේ ජීවිතේ දැන් නැතුව ඇති, අපිත් එක්ක සමහරවිට තරහ ඇති. ඒ වගේම අපි වැඩියෙන්ම මේ වෙලාවේ සතුට වෙන එක්කෙනා නොවේ වෙන්නත් පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. අපි දැන් හිතන්නේ 2011 දී අපි හිතපු විදියට. එහෙනම් ඒ පුද්ගලයාව මතක් කරගන්න. ඒ පුද්ගලයාගේ මූණ, කටහඬ, ස්පර්ශය, මතක ඔක්කොම මේ වෙලාවේ මතක් කරගන්න. අපි 2011 දී ආශ්‍රය කරපු වැඩියෙන්ම සතුටු වෙච්ච අපි කැමැත්තෙන්ම හිටපු පුද්ගලයාගේ මතකයත් එක්ක දැන් අපි ටික ටික ඉස්සරහට එන්න හදන්නේ. 2012, 2013, 2014, 2015, 2016 අවුරුදු 5ක් හිමීට ඒ මතක ටිකත් එක්ක ඒ සතුටත් එක්ක ඉස්සරහට එන්න. ඒ කියන්නේ අපි අවුරුද්දෙන් අවුරුද්ද හිතන විදියත් මාරු වෙනවා. ඒ පුද්ගලයාත් මාරු වෙනවා. නමුත් ඒ පුද්ගලයා ආශ්‍රය කරාම අපිට දැනෙන සතුට අවුරුද්දෙන් අවුරුද්ද මොන වගේද කියලා හිමීට හිතාගෙන ඉස්සරහට එන්න. 2016 වෙනකල් අවුරුදු 5ක් ඉස්සරහට එන්න. දැන් අපි 2011 ඉඳලා 2016 දක්වා එනවා.
ඒත් එක්කම මතක තියාගන්න මගේ උපදෙස් 4 පමණක් හිත මෙහෙවන්න. හිත පරිබාහිරයට යන්න ඉඩ තියන්න එපා. මම දෙන උපදෙස් 4 පමණක් හිත මෙහෙවන්න. එහෙනම් අපි 2016ට වෙනකල් ආවා. දැන් අපි 2017, 18, 19, 20, 21 දක්වා ඊළඟ අවුරුදු 5 ඒ මතකයන් එක්කම අපි හිතාගෙන යමු ඉස්සරහට. ඒ පුද්ගලයාත් එක්ක මම සතුටු වෙච්ච විදිය, ඒ සතුට මට දැනෙච්ච ආකාරය මතක් කරගෙන 2021 ඒ කියන්නේ වර්තමානයේ දක්වා දැන් ඉස්සරහට එන්න අතීත මතකයන් ඔස්සේ. ඒත් එක්කම තවදුරටත් නිරීක්ෂණය කරන්න ඒ පුද්ගලයා ගැන මම හිතාගෙන හිටපු දේවල් වෙනස් වෙච්ච විදිය. ඒ වගේම මගේ හිතත් මං ලබාගත්ත සතුටත් වෙනස් වෙච්ච විදිය ගැන මොහොතක් මෙනෙහි කරන්න. හොඳයි එහෙනම් හැමදිනම දැන් ගැඹුරු හුස්මක් අරගන්න. අරගෙන ඒ හුස්ම මදක් වෙලා නවත්තගෙන ඉඳලා පුළුවන් තරම් වෙලා නවත්තගෙන ඉඳලා ඒ හුස්ම පිට වෙනවත් එක්කම අපි මේ හිතාගත්ත සියලුම දේවල් හිතෙන් හිස් කරලා දාන්න. හිතෙන් අයින් කරලා දාන්න. මාව සම්පූර්ණයෙන් විශ්වාස කරලා අපි හිතට නගාගත්ත ඔක්කොම මතකයන් ටික දැන් හිතෙන් ඉවත් කරලා දාන්න. ඒ හුස්ම අපෙන් පිට වෙලා යනවත් එක්කම. හොඳයි දැන් හිත නැවතත් නිශ්චල වෙලා තියෙන්නේ. අර කලින් තිබුණු නිශ්චලත්වයම තමයි හිතේ තියෙන්නේ. අපි කලින් කල්පනා කරපු කිසිම දෙයක් අපේ හිතේ දැන් තවදුරටත් නැහැ. දැන් ආයි පාරක් අපි 2011ට යනවා. හැබැයි මේ පාර අපි කරන්නේ අපි ආසාවෙන්ම පාවිච්චි කරපු භාණ්ඩය ගැන තමයි අපි මේ වෙලාවේ සිහියට නගාගන්නේ. ඒ භාණ්ඩය පාවිච්චි කරාම මට දැනුණු හැඟීම, ඒකේ හැඩතල, ඒකේ ගුණාංග, සමහර විට මේක ෆෝන් එකක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි තමන් පාවිච්චි කරන බඩුවක් වෙන්න පුළුවන්. ඒ භාණ්ඩය මේ වෙලාවේ හිතට නගා ගන්න. ඒකේ හැඩතල ගුණාංග ඒක පළවෙනි දවසේ මම ගත්තාම මට ආපු සතුට දැන් අපි 2011ට ආයි පාරක් යනවා. දෙදස් 11 ඉඳලා අපි දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. 2016 දක්වා අවුරුදු 5ක් අපි මේ භාණ්ඩයත් එක්ක ඉස්සරහට එනවා. සමහරට මේ භාණ්ඩය වෙනස් වෙන්නේ නැති, ඒ භාණ්ඩය ගැන අපි හිතපු විදිය වෙනස් වෙන්නේ නැති. ඒ ඔක්කොම නිරීක්ෂණය කරගෙන 2016 දක්වා එන්න. 2012, 2013, 2014, 2015, 2016.
2016 ඉන්න අපි දැන් 2021 කරා අවුරුද්දෙන් අවුරුද්ද හිමීට එනවා. ඒ එන හැම අතරම ඒ භාණ්ඩය පාවිච්චි කරලා මගේ හිතට නැගුණු සතුට වෙනස් වෙච්ච ආකාරය මම නිරීක්ෂණය කරගෙන එනවා. සමහරට ඒ භාණ්ඩය දැන් අපි ගාව නැතුව ඇති. නමුත් ඒකෙන් තාම මතක් වෙලා එන සතුට නිරීක්ෂණය කරමින් අපි ඉස්සරහට එනවා. 2021 දක්වා. අපි 2021 නවතින්නේ නැහැ. අපි යම්කිසි ආකාරයකට thought experiment එකක් කරන්නේ. හිතුවිලි ආශ්‍රයෙන් කරන පරීක්ෂණයක්, ආර්ය පරීක්ෂණයක්. ඉතින් 2031 දක්වා අපි දැන් මේ භාණ්ඩය අරගෙන යනවා. සමහරට භාණ්ඩය අපිත් එක්ක නැහැ දැන්. නමුත් ඒ හිතට ආපු හැඟීම 2031 දක්වා අපි අරගෙන යනවා. එතකොට ඒ ආපු හැඟීම වෙනස් වෙන්නේ කොහොමද? ඒ භාණ්ඩය වෙනස් වෙන්නේ කොහොමද කියන එකත්, බලාපොරොත්තු වෙනස් වෙන්නේ කොහොමද කියන එකත් දැන් ඉස්සරහට අරගෙන යන්න. 2031 දක්වා තව අවුරුදු 10ක් ඉස්සරහට. හිත ආයි පාරක් විසිරෙනවා නම් අපි නැවතත් ගැඹුරු හුස්මක් ඉහළට ඇදගමු. ඒ ගැඹුරු හුස්ම සම්පූර්ණයෙන්ම පිට කරලා දාමු. ඒ පිට වෙනවත් එක්කම අර අපි කලින් හිතපු ටිකත් සම්පූර්ණයෙන්ම අපේ හිතෙන් අයින් කරන්න. අපි නැවතත් ප්‍රාණයාම අභ්‍යාසයක් කරමු. මං කියනවත් එක්කම හුස්ම ඉහළට ඇදගන්න. හොඳයි දැන් හුස්ම ඉහළට ගන්න. 1 2 3 4 ඒ හුස්ම සම්පූර්ණයෙන් පිට කරන්න. 2 3 4 5 6 7 8 හුස්ම ඉහළට ඇදගන්න. 1 2 3 4 පහළට යවන්න. 1 2 3 4 5 6 නැවතත් ඉහළට ඇදගන්න. 1 2 3 4 ඒ හුස්ම රඳවා ගන්න. 2 3 4 5 6 7 8 ඒ හුස්ම පිට කරන්න. 1 2 3 4 නැවතත් ඉහළට ඇදගන්න. 1 2 3 4 රඳවා තබා ගන්න. 1 2 3 4 දැන් පුළුවන් තරම් ඒ හුස්ම රඳවා තබාගෙන Tamanට සුදුසු වෙලාවක ඒ හුස්ම පිට කරලා යවන්න. ඒත් එක්කම හිතට දැනෙන සම්පූර්ණ සැහැල්ලුවත් මෙනෙහි කරන්න. අර කලින් හිතපු කිසිම දෙයක්වත් මීට කලින් අපිට ආපු කිසිම නරක අත්දැකීමක්වත් මේ වෙලාවේ අපේ හිතේ නැහැ. දැන් අපේ හිත නැවතත් සම්පූර්ණ සැහැල්ලුභාවයට, නිශ්චලත්වයට පත් වෙලා තියෙනවා. නැවතත් මගේ උපදෙස් මත මේ දේ සිතට මෙනෙහි කරගන්න. මේ දේ මෙනෙහි කරන්න. අපි ජීවිතේ වැඩියෙන්ම සතුටුවට පත්වෙච්ච දවසක් ඇති. අන්න ඒ දවස මේ වෙලාවේදී තෝරගන්න. දවස් කීපයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ දවස් වලින් එකක් තෝරගන්න. අපි ජීවිතේ වැඩියෙන්ම සතුටට පත්වෙච්ච දවස. එදා දවසේ තරම් මට සතුටක් වෙන කවදාවත් දෙන්නේ නැහැ. ඒක තමයි මම උපරිමයට සතුටු වෙච්ච දවස. ඒ හා සම්බන්ධ පුද්ගලයන්, අත්දැකීම් ඒ සියල්ලම මේ මොහොතේ හිතට නගා ගන්න.
ඒ සතුටු වෙච්ච මොහොත නැවතත් හිතෙන් ජීවත් කරවන්න. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එදා මට සතුටු වෙන්න පුළුවන් උපරිමයට මං සතුටු වුණාද කියලා. එදා තමයි මගේ ජීවිතේ සතුට තිබුණු වැඩියෙන්ම සතුට තිබුණු දවස. නමුත් එදා මට සතුටු වෙන්න පුළුවන් උපරිමයට 100%ක් සතුට කරා ළඟා වුණාද කියලා පොඩ්ඩක් මෙනෙහි කරන්න. මගේ ජීවිතේ පරම සතුටක් තියෙනවා නම් ඒ පරම සතුට මේ දවසද කියන එක මෙනෙහි කරන්න. ඉතා ගැඹුරින් මෙනෙහි කරන්න. මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස තෝරගත්තා. මම මෙනෙහි කරලා බැලුවා මම සතුටේ උපරිමයට ළඟා වුණාද කියලා. ඒ මගේ ජීවිතයේ තිබුණු පරම සතුටද කියලා. එදා ඒ ලබාගත් සතුටම ඊටත් වඩා තව ක්‍රමයකට සතුටු වෙන්න තිබුණාද කියලා නැවතත් ඔබලාගේම හිතෙන් විමසලා බලන්න, මෙනෙහි කරලා බලන්න. එදා මං සතුටු වුණාට වඩා තව යම්කිසි ප්‍රමාණයක් මට සතුටු වෙන්න මම මොකද්ද කළ යුතුව තිබුණේ කියන එක මේ වෙලාවේ මෙනෙහි කරන්න. ඉතින් අපි දැන් මෙනෙහි කරමින් ඉන්නේ අපි ජීවිතේ අපි ළඟා වෙච්ච උපරිම සතුට තියෙන පොයින්ට් එකට. ඉතින් ඒ සතුටට පල්ලෙහින් තමයි අපි හොයාගත්ත අනිත් හැම සතුටක්ම තියෙන්නේ. ඉතින් ඒ සතුටවල් හොයාගෙන ගිය ක්‍රමයේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවද? ඒකෙන් යම්කිසි විඩාවක් දැනෙනවද කියලාත් මේ වෙලාවේ මෙනෙහි කරලා බලන්න. මම සතුටු වෙන ක්‍රමයට වඩා හොඳ ක්‍රමයක් මට අවශ්‍යද
කියන අදහස මේ වෙලාවේ මෙනෙහි කරලා බලන්න. අපි හැමදෙනාම මේ වෙලාවේ අදිෂ්ඨානයක් ඇති කරගමු. අපි ජීවිතයේ යම් යම් ආකාරයකට සතුටු වින්දා. අපි මොහොතකට කලින් මෙනෙහි කරේ අපි ජීවිතේ ළඟා වෙච්ච උපරිම සතුට. මින් ඉදිරියට අපි ජීවිතේ සතුටු වෙන හැම වෙලාවෙම උපරිම සතුටට කිට්ටු වෙන්න උත්සාහ දරන බවට අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. මේ ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන්, අපිට යන්න පුළුවන්, වෙන කෙනෙක්ට හානියක් වෙන්නේ නැතුව යන්න පුළුවන් උපරිම සතුට අපේ ජීවිතය තුළින් අපි අත් කරගන්නවා බවට අපිටම අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. ඉතින් සතුටේ අපි කවදාවත් අත් නොවින්ද කවදාවත් අපිට ළඟා වෙන්න බැරි ඊටමත් ගැඹුරු මානයක් කරා ඊටමත් සරල මානයක් කරා ඒ සරල නිදහස කරා අපි ළඟා වෙන බවට අපි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එහෙනම් මේ අදිෂ්ඨානයත් එක්කම හැමදිනම ගැඹුරු හුස්මක් කරන් සම්පූර්ණයෙන්ම පෙනහළු පුරවගෙන හුස්ම මොහොතක් රඳවා තබාගෙන ඒ හුස්ම පිට වෙනවත් එක්කම අපි දැන් කල්පනා කරපු මෙනෙහි කරපු මානසිකාර කරපු සියල්ලම අපේ හිතෙන් අයින් කරලා දාන්න. හොඳයි. එහෙනම් දැන් අපි භාවනාවෙන් අයින් වෙමු. ඉතින් කවුරු හරි නිදියගෙන හිටියනම් දැන් නැගිටින්න. ඒත් එක්කම පුළුවන් නම් ඔයාලගේ කැමරාත් ඔන් කරගන්න. අපි දැන් යම්කිසි ආකාරයක සාකච්ඡාවක යෙදෙමු. දැන් අර කලින් අපි කල්පනා කරපු හිතපු ඒවා ඔක්කොම දැන් හිතෙන් අයින් කරන්න. ඉතින් මේ සාකච්ඡාව කරනකොට අද දවසේ අද ඔයාලගේ හිතට ආපු යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ අදහස මට ලියලා එවන්න. මට ෆීඩ්බැක් එකක් විදිහට ලියලා එවන්න. මං හැමදිනාටම උත්තර මේ රිප්ලයි කරන්න මට බැරි වෙයි. නමුත් මට පහුගිය සතියේත් කීප දෙනෙක් එක එක තමන්ගේ අදහස් ලියලා එව්වා. ඉතින් ඒ විදිහට අද දවසේ අපි මේ කරපු භාවනාව තුළ අපේ ජීවිතයට අදාළව අපි ඇත්තටම දැනිච්ච අදහස, දැනිච්ච හැඟීම මට ෆීඩ්බැක් එකක් විදිහට ලියලා එවන්න. ඉතින් ඒක ආනන්ද හාමුදුරුවන්ට එවන්න බැරි තරම් පෞද්ගලික කාරණාවක් නම් ඒක තමන්ගේ හොඳම යාළුවට ලියලා යවන්න. ඒක එහෙමත් කරන්න බැරි එකක් නම් ඒක තනියම කොලයක ලියාගන්න. මම නැවතත් කියනවා මේක හිතන්න කියලා නෙවෙයි මම කියන්නේ මේක ලියාගන්න කියලා. එහෙම කාටවත් යවා ගන්න බැරි නම් Tamanටම ඊමේල් එකක් හරි මේක යවා ගන්න. මම කියන එක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න මේ වෙලාවේ. ඉතින් ඔන්න යම්කිසි ආකාරයකට
පුළුවන් කට්ටිය ඉන්නවනම් වීඩියෝ එකත් ඔන් කරගන්න. එතකොට අපිට සංවාදය දෙන්න පුළුවන්. ඉතින් යම් කිසි ආකාරයකට අපි මම මේ ප්‍රශ්න ටික ඇහුවේ මට ඔයාලගේ ජීවිතය ගැන දැනගන්න තියෙන උවමනාවක් හින්දා නෙවෙයි කිසිසේත්ම. මම මේ ප්‍රශ්න ටික ඇහුවේ ඇත්තටම ඔයාලටම ඔයාලගේ ජීවිතේ තෝරගන්න අවශ්‍ය වෙන ප්‍රශ්න ටිකක් විදිහට තමයි මම මේ ප්‍රශ්න ටික ඇහුවේ. ඉතින් මේක ආනන්ද හාමුදුරුවෝ අහපු ප්‍රශ්න ටිකක් නෙවෙයි. තමන්ම තමන්ගෙන්ම අහගත්ත ප්‍රශ්න ටිකක්. ඉතින් මේ ස්පේස් එක තියෙන්නේ තමන්ව අධ්‍යයනය කරන්න. ආර්ය පරිශ්‍රණයට. ඉතින් අහලා තියෙනවද දන්නේ බද්දවග්ගීය කුමාරවරු කියලා කුමාරවරු 15 දෙනෙක් හිටියා. මේ 15 දෙනාගෙන් 14 දෙනෙක් කසාද බැඳලා හිටියේ. 15 වෙනියා කසාද බැඳලා හිටියේ නෑ. ඉතින් එක දවසක් ඒ ඔක්කොමලා යම්කිසි ආකාරයකට ක්‍රීඩා කරන්න කියලා කැලේකට ගිහිල්ලා. ඉතින් තරුණ කට්ටියක් ගිහිල්ලා ක්‍රීඩා කරනවා කියලා ඔට්ටු සෙල්ලම් දන්නේ නැහැ නේ. එයා කරපු ක්‍රීඩාව ඔයාලා හිතාගන්න. ඉතින් මේ ක්‍රීඩාවට ගිය අතරේ 15 වෙනි අරන් ගියේ ඇත්තටම ගණිකාවක්. తాවකාලිකව සතුටු වෙන්න ගෙනිච්ච කුමාරිකාවක්. කොහොම හරි මේ ගණිකාව ඒ සියලු දෙනාගේම ඇඳුම් ටික හොරකම් කරගෙන පැනලා යනවා. ඉතින් මේකෙන් කලබලයටපත් වෙන ඒ කුමාරවරු 30 දෙනා දැන් කැඩාවේ අනිත් පැත්තට හැරිලා එනකොට බුදුහාමුදුරුවෝ ඔන්න වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවන්ගෙන් මේ කට්ටිය අහනවා මේ පැත්තෙන් ගිය ගෑනු එක්කෙනාව දැක්කද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඒක උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා වැදගත් නැද්ද තමන් ගැන කරන අධ්‍යයනය කියලා. ඉතින් ඒ තමන් ගැන කරන අධ්‍යයනයට ආර්ය පරිශ්‍රණයට යම් කිසි ආකාරයක ස්පේස් එකක් තමයි මම අද හදලා දුන්නේ. මේක ඇත්තටම භාවනාවක් කියලා හිතන්න එපා. මේක භාවනාවේ සාම්පල් එකක්. මේක නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාව අපි ගැඹුරට විග්‍රහ කරගමු ඉස්සරහට යනකොට. තවදුරටත් ඔයාලට තේරෙන්නේ නැති මේ අපි කරපු වැඩේට අපේ ආගම එච්චර ආධාර නැහැ. අපිට යම් කිසි දෙයක් උනන්දුවක් තියෙනවා නම් තමන්ම හොයාගන්න තියෙන උනන්දුව විතරයි තියෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම දැන් පුළුවන් නම් කාට හරි කෙනෙක්ට මේ අත්දැකීම අපි හිතපු විදිය, හිතපු දේවල් වෙනස් වෙච්ච විදිය, ඒ ගැන යම් කිසි ආකාරයකට මේ ෆෝරම් එකේ ෂෙයා කරන්න පුළුවන් නම් ඒක ෂෙයා කරගන්න. ඉතින් ඒක ෂෙයා කරන්න නිර්භීත කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම කියන්නම් ඔය ඕනෙක් කෙනෙක් මගේ ජීවිතය ගැන අපි හැමෝටම තියෙනවනේ ජීවිතේ ලැජ්ජාවටපත් වෙන කරුණු. ඒ ඕන කාරණයක් ගැන අහන්න මම ඒ ඕන කාරණයකට උත්තර දෙන්න. මොකද මම එහෙම කරන්නේ මට ඉතුරු කරගන්න කිසි දෙයක් නැති නිසා. එහෙම පුළුවන් නිසා මගේ තියෙන ඕනම කුණු කන්දල් ටිකක් මම අවුස්සලා ඔයාලට තියෙනවා. හැබැයි ඒකෙදි මම පොඩ්ඩක් උනන්දු වෙනවා. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට සමහරලාට මට කියන්න බැරි දෙයක් තියෙනවා නම් මම ඒක කියන්නේ. හැබැයි එහෙම පුළුවන් කිසිම දෙයක් තියෙනවා නම් ඒ හැමදේම මම ඔයාලට අවංකම උත්තරයක් දෙනවා. හරි. ඉතින් එහෙනම් මේ ගෲප් එකේ ඉන්න කවුරු හරි තමන්ගේ අවංක අදහස නිර්භීත ලෙස මේ වෙලාවේ ප්‍රකාශ කරන්න. අපි කරපු භාවනාව තුළින් ඔයාට දැනුණ හැඟීම මොකක්ද කියලා. කවුරු හරි ඉන්නවද? අවසර හඳුනන්නේ. ඔව් ශානක. එහෙම කිව්වොත් හඳුනන්නේ මම වැඩිපුර මාස දෙකක් තමයි මගේ ෆැමිලි එකත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන එක. බට් මට නොටිස් වෙච්ච දෙයක් තමයි ඒක උනත් ඒකේ ඒ වෙලාවෙත් පරිමම මම සතුටු වෙනවා. බට් හවස් වීගෙන ඉති I also feel like a little tired and like okay then actually කියලා so I felt like අරගෙන එහෙම මේකනේ peak කරන අප level එකකට තුන එක පොඩ වැය වෙලා ගිහලා okay now I need some time for myself වගේ moment එකක් කරනවා. අර හවුන්දරට කියපු පාණ්ඩ ගැන කන්ටෙම්ප්ලේට් කළ බලද්දී ඔගේ 2011 ඕස්ට්‍රේලියාවෙන් ගත්ත ෆෝන් නැති බේලාවිච්ච ලේටස්ට්ම එකක්. බට් ඒ වෙලාවේ ඒක සෑහෙන එක්සයිට්මන්ට් එකක් තමයි. මොකද 2011 වෙනකම්ම හැබැයි දැන් මම බලන්නේ ඒ ෆෝන් එක කොහෙවත් නැහැ. ප්ලස් මට ඒකට දැන් මේ වෙලාවේ තියෙන මේ දේවල් එකට වැලියු එකක් දෙන්න විදිහක් නැහැ. ඒක ඇත්තටම අවුට්ඩේට් එක. සහ yeah so ඒක crazy. ඉතා හොඳයි ශානක. ඉතින් තව එක්කෙනෙක්ට පුළුවන් නම් අදහස් ප්‍රකාශ කරන්න තමන්ගේ පෞද්ගලික අත්දැකීම ගැන. අර ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස සහ එදා අපිට ඊට වඩා පොඩ්ඩක් සතුටු වෙන්න විදියක් තිබුණාද කියන එක ගැන විශේෂයෙන්. කවුරු හරි ඉන්නවද? ඉතින් මේ වගේ තැනක මේ ප්‍රකාශනය කිරීම ඇත්තටම මේ process එකේ කැලලක්. මොකද දන්නවද මම එහෙම කියන්නේ? මේ නොදන්න මිනිස්සු ගොඩක් ඉන්නේද්දි සමහරට දන්න මිනිස්සු ගොඩක් ඉන්නේද්දි තමන්ගේ හිතේ අපි ලැජ්ජාවට පත් වෙන කරුණක් ඉදිරියට දැමීම ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක්. ඒක ලොකු ස්ටෙප් එකක්. ඒක
ඔන්න යෝග ශාස්ත්‍රයේ කියනවා මේ ත්‍රෝට් චක්‍රයක අවදි කරගන්නවා කියලා. ත්‍රෝට් චක්‍ර කියන්නේ මොකද්ද? සත්‍යවාදී වීමේ චක්‍රය අවදි කරගන්නවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් කාට හරි පුළුවන් නම් ලැජ්ජාව අමතක කළා දාලා තමන්ගේ මේ සතුටේ උපරිම වින්ද තැන සහ ඒක මම උපරිමයට ළඟා වුණාද කියන එක ගැන පොඩ්ඩක් අපිට කමෙන්ට් එකක් දෙන්න. හැම දිනාගේම දැනගැනීම පිණිස. අවසරයි හම්බුනේ රසිනි කතා. අව රසිනී මම හිතන බැලුවම අවස්ථා ගොඩක් තිබ්බ සතුටු වෙච්ච. හැබැයි මම හිතන්නේ උපරිම සතුටු වෙච්ච අවස්ථාව මම හිතන්නේ ලොකු පුතා ඉපදෙච්ච වෙලාව. මොකද ඇත්තම කියනවා මට ෆෝබියා එකක් තිබ්බ ඉස්සර මට ළමයිව පේන්න බෑ. මම ළමයින්ට බයයි. මම ඉස්සල්ලාම බදාගත්ත ළමයා මගේ පුතා. මම හිතන්නේ ඒක තමයි උපරිම සතුට. ඒ මොහොත ඒ මූණ දැක්ක වෙලාව. ඒකට දැන් හිතද්දි හිතනවා මොන දුකක්ද වෙන්නේ කියලා. ඒ හම්බෙන්න කලින් කෑ ගහලා දුක් විඳලා හම්බෙලා ඒගොල්ලෝ මම හිතන්නේ ගයන් හිටියෙත් නෑ ළඟ මුද ලංකාවේ ගයන්ට එන්න දුන්නේ නැහැ වෙලාවේ. ඊට පස්සෙත් මට අසනීපයි අමාරුයි. ඒ වුණාට ඒ මොහොතේ සතුට හරිම උපරිමයි. මම ආමුදුර කිව්වනේ ඊට පස්සේ ඒ අදිෂ්ඨාන කරන් ගන්න කියලා ඒ සතුටට ලං වෙන්න කියලා මට ඒකට මට හිතා ගන්න බෑ ආපහු ඒක රෙප්ලිකේට් කරගන්නේ කොහොමද කියන එක නා දුව පැහැමුත් එහෙම තරහ වෙයි අයියට විතරක් කියලා හිතන්නේ කියලා මට එක තව දෙයක් කියන්නේ හිතන හැමෝම මාර අවුරුදු ගානෙම හැමදෙර කියන්නේ කන්ටෙම්ප්ලේට් කරන කියලා 2011 ඉඳන් මම ඇත්තටම මං ගැන හරි සතුටුයි. මම හිතන්නේ 2011 හිටපු රසින්නේ මේ අද ඉන්නේ අර කොහොමද කියන්නේ අර මැචුවර් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා සහ මම හම්බෙන්න රියලක් කරනවානේ මට හිතෙනවා සතුට කියන එක හැමතිස්සෙම තියනවා කියලා. ඒක මට තේරෙන්නේ නැහැ ඒක උපරිමයටම යන්න ඕනද කියන එක තේරෙන්නේ නැහැ. මම දන්නේ ඒක මොඩකමක්ද කියලා මට එහෙම හිතෙන්නේ හැමෝටම. කමක් නැහැ. අපිට මේ වෙලාවේ හිතන කිසිම හරි වැරද්දක් නැහැ. ඇත්තටම මේ ස්පේස් එක යොමු වුණේ අපිට අපි ගැනම හිතන්න වෙලාවක් තමයි මම අරන් දුන්නේ. ඉතින් කවදා හරි ආනන්ද හාමුදුරන්ට thank you කිව්වොත් මෙන්න මේ වෙලාවට විතරක් thank you කියන්නේ. මොකද මේක තමයි අපේ අර ශක්තිය තියෙනවා, ධනෙ තියෙනවා, වෙලාව තමයි නැත්තේ. ඉතින් තමන් ගැන හිතන්න අපි වෙලාවක් හොයාගත්තා. වැදගත් දේ මේ අපි මම පෙන්නපු දේ තවදුරටත් තමන් තුළින්ම හිතාගන්න වෙලාවක් හදාගන්න. ඒක තමයි මෙතන වැදගත්ම කාරණේ. හොඳයි. එහෙනම් මම අවසාන වශයෙන් යමක් ඉදිරිපත් කරන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේකේ හෙඩින් එක එච්චර හිතන්න එපා. ඔන්න දැන් අපි සතුටු වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ සතුටු වෙන ක්‍රමය හරිද කියන ප්‍රශ්නේ තමයි අද අපි යම්කිසි ආකාරයකට කතා කරේ. ඉතින් එතනදී සමහරුන්ට හිතනවා මේක 100%ක්ම හරි කියලා. ඉතින් ඒක 100%ක් හරි නම් අපිට තියෙන්නේ සතුටු වෙන්න දිගටම. ඒක කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට සමහර කෙනෙක්ට කියනවා නෑ මේක සමහර වෙලාවට 50-50 සතුටුත් වෙනවා ඒක එහෙමත් නෑ. එතකොට මම මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් අන්න එහෙමනම් ආයි පාරක් තියෙන්නේ සතුටු වෙලා බලන එක. ඒ සතුටු වෙලා බලලා ඒ ක්‍රමය හරිද නැද්ද කියලා තෝරගන්න එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි මේ 50-50 කට්ටියට මම එක දෙයක් කියන්නම්. ෆෙරාරි කාර් එක 138 පාරේ වේගයෙන් පදවගෙන යන්න. ඒක බේර ගන්න පදව ගන්න උත්සාහ කරොත් අපිට කවදාවත් ඕක හොයාගන්න බැරිලා මැරිලා යන එක තමයි ඉතුරු වෙන්නේ. ඒක වේගයෙන් පදවගෙන යන්න. මම කියන්නේ ඊටම විනාශකාරී අදහසක්. ඒක වේගෙන් පදවගෙන යන්න මේ ෆෙරාරි කාර් එක ගිහිල්ලා බලන්න හැප්පුණාම මොකද්ද වෙන්නේ? හැප්පෙන්නේ නැතුව වේගෙන් යනකොට ඒ සතුට මම ළඟා කරගන්න විදිය බලන්න. හැබැයි තුන්වෙනි විදියට කාට හරි තියෙනවනම් මේ සතුට වෙන ක්‍රමේ වැරද්දක් තියෙනවා කියලා අන්න එතනින් එහාට තමයි අපේ සාකච්ඡාව එතනින් එහාට යොමු වෙන්නේ. ඉතින් එහෙනම් ඊළඟ දවසේ මම ඉදිරිපත් කරන්න මේ සතුට වෙන ආකාරයේ මෙහෙම වෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක. ඒක මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. එහෙනම් ඒක තමයි අද දවසේ අපි සතුටු වීම ගැන, සතුටු වීමේ මාර්ගය ගැන, සතුටු වෙන ක්‍රමය ගැන කරපු භාවනාව. ඉතින් මේ භාවනාව කියලා මම කිව්වට ඇත්තටම අපි කරේ රිෆ්ලෙක්ෂන් එකක්. අපේ ජීවිතය දිහා පිටිපස්සට හැරිලා බැලුවා. මෙහෙම හැරිලා බලන්න පහුගිය අවුරුදු කීපයකටම බලන්න මේ වගේ හැරිලා බලන්න තියෙන chances ඔයාලගේ ජීවිතේට කීයක් ආවද කියලා. අපිට ගොඩක් වෙලාවට එහෙම එකක් එන්නේ නැහැ. ඉතින් ඒක තමයි අද මම తాවකාලිකව මෙහෙම chance එකක් අරන් දුන්නේ. සමහර කෙනෙක්ට හිතන්නේ නැති මේ හාමුදුරුවෝ ගිය වේගෙ වැඩි ඉන්නේ කියලා. එහෙම එකකුත් තියෙනවා. අපිට සමහරලාට හිතන්න දීපු කාලෙමදි. මම purposely මෙහෙම කරේ සමහර වෙලාවට ඔයාලගේ හිත අනවශ්‍ය තැන්වල යනවා. මම කොච්චර අර එකම ට්‍රැක් එකේ යන්න කිව්වත් ඒ ට්‍රැක් එකේ යන්නේ නැතුව හිත පිටට යනවා. ඉතින් යම්කිසි ආකාරයකට ඒක මගහරව ගන්නත් යම්කිසි සාම්පල් එකක් විදිහට තමයි මම එහෙනම් මේ අදහස් ටික ඉදිරිපත් කරේ.
ඔන්න එහෙනම් අපි පළවෙනි දවසේ මේ සාකච්ඡාවට හැමෝම ආවේ මොකක් හරි උත්තරයක් හොයාගන්න. මාව බලන්න ඕන නම් මාව මේ කෝල් එකක් දීලා මාව බලා ගන්න පුළුවන්. WhatsApp කෝල් එකක් දීලා. නමුත් එහෙම බලා ගන්න ඕනේ නැතුව මේ බණ දර්ශනය ගැන කතා කරන එකට ආවේ මොකකට හරි උත්තරයක් හොයාගන්න. ඉතින් ඒ උත්තරයක් හොයාගන්න හදනවා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් නිසානේ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි උත්තරයක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නය මොකක්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නය මොකක්ද කියලා පැහැදිලි කරන්න තමයි මම මේ උත්සාහය දරන්නේ. ඉතින් ඒකත් එක්කම අද අපිට තිබුණේ වෙන එකක් කතා කරන්න. මට තේරුණා අපි එහෙම කතා කරගෙන යනට වඩා නිකන් මේක ඩේටා එකක් විදිහට අරගන්නවට වඩා ඇත්තටම අපි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් පිණිස මේ උත්සාහය දරන එක තමයි වැදගත් දේ. ඒක 100ක් ඉන්න ඕනේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් වුණත් ඒකෙන් ට්‍රාන්ස්ෆෝම් වෙනවා නම්, ඒ කියන්නේ තමන්ගේ ජීවිතය තමන් හිතන ආකාරය වෙනස් කරගෙන ජීවිතයේ උපරිම සතුට ළඟා කරගන්නවා නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් එහෙනම් අද දවසේ අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ යම්කිසි යාළු මිත්‍රයෝ කීප දෙනෙක් නිසා චරිත්, රිද්ම, ලසිත, මහේෂ්, ශ්‍රීමන්ත කියන කට්ටියත් ඒ වගේම මේ කොවිඩ් වසංගතය නිසා කිසියම් ආකාරයකට අපෙන් වෙන් වෙච්ච දුකටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? ඒ සියලුම දෙනා උදෙසා කිං කුසල ගවේසි. කුසලය කියන්නේ කුමක්ද? ඒක මම පැහැදිලි කරන්නම් කුසලය කියන්නේ මොකක්ද කියලා. දැනට හිතා ගන්නකො කුසලය කියන්නේ මෙරිට් එක කියලා. ඒ කියන්නේ මොකද්ද? කුසලතාවයක්, හැකියාවක්, දක්ෂතාවයක්. අපිට දෙන්නේ අර කුසලතා ඇගීමේ සහතික පත්‍රය. ඒ වගේ යම්කිසි කුසලයක් හොයාගන්න තමයි අපි මේ ගමන් කරන්නේ. ඒ කුසලතාවය මොකක්ද කියන එක අපි පැත්තකින් තියමු. නමුත් අද බලමු අද අපි අදිෂ්ඨාන කරගත්ත සතුට උපරිමයට යන්න පුළුවන්ද කියලා. සමහරවිට ප්‍රශ්නයක් ආව එහෙම යන්න ඕනේද කියලාත් කිසියම් ආකාරයකින් අපේ ජීවිතය ගැන අපි ආපස්සට හැරිලා බැලුවා. ඉතින් සතුටට මේ වගේ ගති ලක්ෂණ තියෙන්නේ මොකද්ද? මොකද ඇයි මෙහෙම සතුටට මෙහෙම දේවල් වෙන්නේ? මේ සතුටේ තියෙන ආදීනවය මොකද්ද කියන එක තෝරගන්න අපි ඊළඟ සතියේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. ඉතින් මම දෙවෙනි වතාවටත් ෆිල්ටරේෂන් එකක් කරනවා දැන්. පළවෙනි දවසේ මම කතා කරපු විදිය මිනිස්සුන්ට තරහ යන විදිහට තමයි මම කතා කරේ. මොකද මට සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු මේක ඉතුරු කරගන්න උවමනා වුන්නේ නැහැ. ඒ වගේ කටුක කතාත් අමතක කරලා ආනන්ද හාමුදුරුවෝ මොකද්ද කියන්නේ කියලා අහගන්න කට්ටිය තමයි මම ඉතුරු කරගත්තේ. දැන් අද දවසේ මම ආපහු පාරක් කියනවා. ඔයාලා සම්පූර්ණයෙන් සතුටු නම් ඔබට දැන් සතුටු නම් ආයි මේකට එන්න එපා. ඒ සතුට යම්කිසි වැරද්දක් තියෙනවා නම් ඒකේ ක්‍රමේ මම ෆලෝ කරන ක්‍රමේ වැරද්දක් තියෙනවා කියලා හිතෙනවා නම් විතරක් මෙතනින් එහාට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ ලෝකේ කාත් එක්කවත් තරහ වෙන්නේ නැහැ. එහෙම කිව්වයි කියලා කවුරුත් ගියා කියලා මම තරහ වෙන්නෙත් නැහැ. හරි. එහෙනම් හැම දිනාටම මම තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරනවා. ඒත් එක්කම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට තවදුරටත් රැඳිලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සාකච්ඡාව අද දිනට සමාප්තයි. කාට හරි මොකක් හරි අහන්න තියෙනවා නම් මේ වෙලාව පාවිච්චි කරන්න. මම කියපු දේ කිසිම දෙයක විශේෂ ගැඹුරක් නැහැ. හරිම සරල අපි හැමෝම දන්න එකක් කතා කරේ. ඉතින් එහෙනම් අද දවසේ අපි සාකච්ඡාව එහෙනම් මෙතනින් හමාර කරමු. ඒත් එකම අමතක කරන්න එපා අර ලියලා තියෙන ඕන එක කාට හරි ලියලා යවන්න. හසිතට ප්‍රශ්නයක් තියෙනවා වගේ අතීස්වා. ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ මම ස්වාමීන් වහන්සේ කතා කරලා තියෙනවා මේ මගේ අත්දැකීම ටිකක් ඊට වඩා වෙනස්. අතරට වඩා මේ කියන්නේ මගේ ජීවිතේ එහෙම ගැටලුවක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. හොඳයි. සල්ලි අතින් උනත් ළමයි උනත් මට ඕන දේවල් ඕන වෙලාවට ලැබුණා. ඇත්තටම මට ඕස්ට්‍රේලියාව වෙන්න ඕන වුණා. ඒ වෙලාවේ හම්බුණා. එහෙම තියෙද්දි මගේ ජීවිතේ වෙනසක් වුණා කියන්නේ මට අසනීපයක් වුණා. නමුත් ඊට කලින්වත් මම පොඩ්ඩක් ධර්මයේ පැත්තට යොමු වෙලා තියෙනවා කියලා මම හඳුන්ට කලින්වත් කියලා තියෙනවා. ඒක ඇත්තටම මට උපකාරයක් වුණා. මේ ඇත්තටම කටුක අත්දැකීමක් කියන්නේ මේ එකපාරටම මට ඇවිද ගන්න බැරුව මගේ වම් පැත්ත සම්පූර්ණයෙන් පන්න නැති වෙලා. ඉතින් එතකොට ඒක අර සතුටට වඩා අර දුක් ඒ කියන්නේ මෙහෙම කියන්නේ ලෝකේ දුකකුත් තිබුණා. නමුත් ඒ වගේම එතනින් ඔබට කියපු දුකකුත් තියෙනවා කියන වගේ අර්ථයක් මට නිකන් ප්‍රත්‍යක්ෂ වෙලා වගේ දැනුණා. නිකන් තියරි එකක් විදියට මම ධර්මයෙන් අහලා තිබුණාට ඒක මට ඇත්තටම ස්ටේජස් දෙකකින් වගේ තේරුනේ මගේ අත්දැකීමෙන්.
මම මේ 아무도 මේ වචන පාවිච්චි කරේ නැති හින්දා මම එච්චර කැමති නෑ වචන මේ කියන්නේ ටෙක්නිකල් මේවා පාවිච්චි කරන්න. නමුත් මට ඒක ස්ටේජස් දෙකකින් තේරුණා. ඒ කියන්නේ මේ ලෝකේ අපි සංසාරේ යන්නේ මේකේ අවුලක් තියෙන හින්දා කියලා තේරුණා එක තැනකින්. ඒකෙන් මිදෙන්න ඕන තැනත් මට යම්කිසි විදියකට ටිකක් තේරුමක් ආවා. මම අහලා තිබිච්ච කරුණුත් එක්ක එකතු කරලා බැලුවම ඒක එකක්. දෙවැනි කාරණාව තමයි තව මොකක් හරි අමිහිරි අත්දැකීමක් ජීවිතේට ආවම ඒක අපිට ඇත්තටම අපේ රිෆ්ලෙක්ෂන් එක බලන්න, ඒ වගේම අපිට මේක ධර්මයට බහා බලන්න මං හිතන්නේ අවස්ථාවක් කියලා. ඉතා හොඳයි. ආමුදුරන් මේ ඩිස්කෂන් එක ඩ්‍රයිව් කරන්න පැත්ත වෙනස් කරාද මන් දන්නේ මං. නමුත් නෑ ඉතා හොඳයි. කරගන්නම ඕනුනේ. ඉතා හොඳයි. මං හිතන්නේ හසිතව ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මට මං හිතන්නේ අද උදේද ඊද මන්ද කතා කරපු වෙලාවක අර කාලය ධනය ශක්තිය කියන තුන මේ අපි අතර ඉන්න වඩාම වාසනාවන්තය තමයි හසිත මේ වෙලාවේ. ඉතින් මං හිතන්නේ මේ අසනීපය වුණත් දැන් විශ්වය විසින් අපිට එක එක අත්දැකීම් දෙනවා. ඒක අපි කොයි විදියට ඔපචුනිටි එකක් කරගන්නවද, නිකන් මිසරබල් එක්ස්පීරියන්ස් එකක් කරගන්නවද, ඒකෙන් දැනුමක් ගන්නවද, නමුත් අපේ තියරිටිකල් ගත්ත නොලෙජ් එක ඇප්ලයි කරන්න හම්බෙච්ච chance එකක්ද කියන එක ඒක නිකන් අපේ choice එකක් වගේ. සම්පූර්ණයෙන්ම අපේ choice එකක්. අර කතාවක් තියෙනවනේ life world is cruel but happiness is a choice. Suffering is optional. Suffering is optional කියලා තියෙනවා. ඒක තමයි ඇත්තටම දැන් මම අසනීප වෙච්චල කිව්වේ මම මාස 10කට වඩා ජීවත් වෙන්නේ නැති වෙයි කිව්වා. දැන් ගිය ඔක්තෝබර් දා මට අසනීප වුණේ. නමුත් දැන් මම සෑහෙන රිකා වෙලා මම මේක මේ කියන්නේ මාව නිකන් මේ ප්‍රොමෝට් කරන්න එහෙම කියන එක නෙවෙයි නෝ මම අත්දැකීම් ෂෙයා කරගන්න අවශ්‍යයින්ද කියන්නේ මේ. නමුත් දැන් එතනින් එහාට දැන් ගොඩක් ඩොක්ටර්ස්ලා කිව්වේ මම මෙච්චර ජීවත් වෙන්නේ නැති ඒකලේ යතේ තව කොම්ප්ලිකේෂන් එකක් ආවා. ඊට පස්සේ මට කිව්වා දවස් 48කට වඩා ජීවත් වෙන්නේ නැති වෙයි කියලා. ඒ වෙලාවේ ඇත්තටම මට දැනුනේ ඒ කියන්නේ මගේ ජීවිතේ නැති වෙන දුකට වඩා මගේ responsibilities වශයෙන් මං හස්බන්ඩ් කෙනෙක්, තාත්තා කෙනෙක් ඒව මොනවද කරන්න ඕන කියලා මම ඇත්තටම මගේ ට්‍රීට්මන්ට් ගන්න ඉස්සෙල්ලා මේ ලාස්ට් විල් එක ලියලා ඉන්ෂුරන්ස් එක ඔක්කොම ලෑස්ති කරලා ඒව කරලා ගියේ. මොකද මට නිදාසේ වෙස් ගන්න පුළුවන් හින්දා. ඉතින් ඒක හොඳන්නේ තිකේකනා කොහොමද කීද මේක රැදින මට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒක ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මොකද මගේ හිත නිදාසේ මට ඒ අවශ්‍ය වෙහෙත් ටික ගන්න ඕනේ හින්දා තමයි ඉතින් එහෙම ඉන්නේ කියලා. පස්සේ ඉතින් ඒගොල්ලෝ කියනවා මේ කියන්නේ ડોක්ටර්ස්ලා වුණා දැන් කියනවා මේක මිරකල් එකක් ඒක මොකද මේකද කියලා. නමුත් මිරකල් එකකට වඩා මං හිතන්නේ අර මගේ යම් කිසි තිබිච්ච දහම් දැනුමයි භාවනා කරලා තිබිච්ච අත්දැකීමයි ඇත්තටම ප්‍රයෝජනයක් වුණා. මං කිව්වේ ඇත්තටම සල්ලි ධනෙ මුදල් ඔක්කොම වෙලාව තියනවා කියන එක. ඔව්. මම ඇත්තටම පුළුවන් තරම් බලන්නේ මගේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ අත්දැකීම සහ මේවට හම්බෙලා තියෙන වෙලාව පාවිච්චි කරන. ඇත්තටම මම දැන් වැඩට යන්න ඕනෙත් නැහැ. මම ෆුල් ටයිම් ෆිසියෝ මේ ට්‍රේනින් කරනවා. ඉතින් ඒක ඉතින් ඇත්තටම ඉතින් මට හම්බෙච්ච හොඳ අවස්ථාවක්. මං හිතන්නේ ඒක ඉතාම හොඳ ෂෙයා කිරීමක්. ඉතින් මට මතක් වුණා ඒක කියගෙන යනකොට හසිත අයියා එක කතාවක් තියෙනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තෝහි අත්ත කෝනාති කුතෝ පුත්තෝ කුතෝ ධනං කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මට ධනය තියෙනවා, මට පුතාලා ඉන්නවා, මට භාර්යාව ඉන්නවා, මට ලස්සන දේවල් තියෙනවා එහෙම කියලා. හැබැයි සමහර වෙලාවට ඕක කියපු බමුණටත් ওই වගේ එක මොමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා මට මාවත් අයිති නෑනේ. මං සම්පූර්ණයෙන්ම
අර කියන්නේ අර කෙලවෙන පොයින්ට් එකට ආවයි කියලා. සම්පූර්ණයෙන්ම මට මාවත් අයිති නැති තියෙන පොයින්ට් එකට ආවා. අන්න එදා යා තේරුම් ගත්තා. ඇත්තටම මට මේ පුතාලා ධනෙ තියෙනවයි කියලා හිතාගෙන හිටපු එක තමයි මට තිබුණේ. මට ඇත්තටම කවදාවත් අයිති වෙලා තිබුණේ නැහැනේ කියලා. ඉතින් ඒක අර කියන්නේ එපිෆනි එකක් කියලා. ඒ කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේ වෙනස් කරන මූමන්ට් එකක්. ඉතින් මම දැන් හසිත අය තරම් ඒ වගේ අත්දැකීමකට ගියේ නැහැ. නමුත් මට හොඳ මම ඒකයි කිව්වේ දැන් ඔය පෞද්ගලික අත්දැකීම පෞද්ගලික එක්කෙනෙක්ට විතරයි තියෙන්නේ. ඒක ඔයාට තමයි හරියටම තේරෙන්නේ. මම අර කිව්වේ අර මරිනා බේ සේන්ස් එකේ කනකොටත් මට ඔන්න ඔය වගේ අදහසක් තමයි හිතට ආවේ. ඒක සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ උඩු යටිකුරු කරා. ඉතින් ඒක මම හිතන්නේ ඉතාමත් හොඳ ෂෙයා කිරීමක්. මම හිතන්නේ හැමෝටම මේකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි. හසිත අයව දන්න කට්ටියත් එක්ක මේ ඉතින් බොහොම පිං අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලුම කායික දුක් සහ මානසික දුක් විශේෂයෙන්ම අපි මේ සාකච්ඡා කරවීම තුළින් කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා තුළින් මේ සියලුම දේවල් පහ වෙලා යයි කියලා. තේරුවන් සරණයි. හොඳයි. එහෙනම් තව කවුරු හරි අදහස් දක්වනවද? නැත්නම් අපි අදට මේක නවත්තලා වඩා වැදගත් ඊළඟ දවසේ කතා කරන්න ඕනේ බය, ද්වේෂය, ලැජ්ජාව අන්න ඒ වගේ කරුණු ගැන අපි තව සතියකින් පස්සේ කතා කරන්න පටන් ගමු. හොඳයි. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ සාකච්ඡාව අද අපි මෙතනින් නවත්තනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Recording stopped.